ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝහං බෝධිසාමි තින්නෝහං තාරයිසාමි මුත්තෝහං මෝචයේ පරේ සංසාරෝගා මහම් භයාති. මේ ගාථාව ටිකක් වෙනස් ගාථාවක්. මේ ගාථාව අපි හැමදාම අහන බුදුහාමුදුරුවන්ගේ ගාථාවලට වැඩිය දේශනාවලට වැඩිය පොඩි වෙනසක් තියෙන අදිස්ථානයක්. ඒකේ සරල තේරුම මම කියන්නම්. එතකොට ඔයයන්ට කියන්න පුළුවන් කියලා මං හිතනවා ඒ ගාථාවේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. දුල පුතාලත් ඉන්න නිසා ඒ අයටත් එකයි බණ කියන්නේ. හරිද? මේ ගාථාවේ තියෙනවා බුද්ධෝහං බෝධිසාමි මම අවබෝධයටපත් වෙලා අනිත්‍යවත් අවබෝධයටපත් කරවන්නෙමි. තින්නෝහං තාරයිසාමි මම ඊතර වෙලා අනිත්‍යවත් ඊතර කරවන්නෙමි. මුත්තෝහං මෝචයේ පරේ මම මිදිලා අනිත්‍යවත් මුදවන්නෙමි. සංසාරෝගා මහ භය කොහින්ද? මහ භයානක සසර සැඩපහරින් සසර ඕගයෙන්. හරිද? එතකොට යම් කෙනෙක් අදිෂ්ඨානයක් කරනවා මම අවබෝධයටපත් වෙලා අනිත්‍යවත් අවබෝධයටපත් කරවන්නෙමි. මම ඊතර වෙලා අනිත්‍යවත් ඊතර කරවන්නෙමි. මම මිදිලා අනිත්‍යවත් මුදවන්නෙමි කියලා. මගේ ප්‍රශ්නය මේ කාගේ අදිෂ්ඨානයක් වෙන්නේ නැතිද? මහා බෝධිසත්වයෝ. මේක බුදුරජාණන් වහන්සේගේ වචනයක් නොවෙන්න හේතුව තමයි මම අවබෝධයටපත් වෙලා අනිත්‍යව අවබෝධයටපත් කරවන්නෙමි කියලා කියන්නේ. පත් වෙලා තාම වෙලා නැහැ, අනාගතයේ වෙන දෙයක්. අදිෂ්ඨානයක් කරනවා මම අවබෝධයටපත් වෙලා ලෝකයා අවබෝධයටපත් කරවන්නෙමි. මම මිදිලා ලෝකයා මුදවන්නෙමි. මම ඊතර වෙලා ලෝකයාවත් ඊතර කරවන්නෙමි. බෝසතාණන් වහන්සේගේ වචනයක්. අපිට බෝධිසත්වයන් වහන්සේගේ වචන හම්බෙන්නේ ටිකක් අඩු වෙන්නේ නේද? අපිට බුදුහාමුදුරන්ගේ සූත්‍ර දේශනානේ ගොඩක් හම්බෙන්නේ. ඒක තෝරගන්න හේතුවක් තියෙනවා. හේතුව පස්සේ කියන්න. හරි? පින්වතුනි, බෝධිසත්වය කියන්නේ කවුද? බෝධිසත්වය කියලා කියන්නේ බුද්ධත්වයට පාරමිතා පුරන කෙනා කියන එක. බෝධිසත්ව කියන වචනේ තේරුම තමයි බෝධි කියලා කියන්නේ අවබෝධය, එහෙම නැත්නම් බුද්ධත්වය. සත්ත්‍ය කියලා කියන්නේ ඇලුණු කියන එක, කැමැති වෙන කියන එක. ඒතර බෝධිසත්ව කියලා කියන්නේ බුද්ධත්වයට කැමැති, බුද්ධත්වයට ඇලුණු කෙනා, අදිෂ්ඨාන කරන කෙනා කියන එක. හැබැයි ඊට වඩා ගැඹුරු තේරුමක් මේකේ තියෙනවා. ඊට වඩා හොඳ පැතිරිච්ච තේරුමක් තියෙනවා. ඒ තමයි
බුද්ධත්වය පතාගෙන පාරමිතා පුරන කෙනා. බුද්ධත්වයේ වෙනුවෙන් කටයුතු කරන කෙනා. බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න ලෝක සත්‍යව සසර දුකින් අත මිදෙන්න කැපකිරීම කරන කෙනා. මොකද්ද මේ බෝධිසත්වයන් වහන්සේගේ මහ ලොකු කැපකිරීම? බෝධිසත්වයන් වහන්සේ සංසාරේ කරපු කැපකිරීම මොනවද? ඒක මතක් කරගන්න. ඇත්තටම බෝධිසත්වය කියන්නේ කවුද? බෝධිසත්වයන් වහන්සේගේ භූමිකාව මොකක්ද? උන්වහන්සේගේ මොකද්ද කැපකිරීම? මම පුංචි සිද්ධියක් මතක් කරන්න. පින්වතුන්ට මතකද දීපංකර බුදුරජාණන් වහන්සේගේ සමය? දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච භවයේ අපේ බෝධිසත්වය කවුරු වෙලාද උපන්නේ? සුමේද තවුසා. සුමේදට ආරංචියක් කරනවා බුදුහාමුදුරුවෝ පහළ වෙලා කියලා. සුමේද බුදුන් දකින්න එනවා. බුදුන් දකින්න නගරයට ආවට පස්සේ මිනිස්සු ටිකක් වට වෙලා වැඩක්. බුදුහාමුදුරුවෝ වඩිනවා, පාර හදනවා. සුමේද කියලා අහනවා මටත් වැඩක් දෙන්න. මඩ ගොඩක් හම්බෙනවා. ගොඩ කරනවා. ගොඩ කරගන්න බැරුව යනවා. මඩ ගොඩ මත වැතිරෙනවා. අදිෂ්ඨානයක් කරනවා. අනේ බුදුරජාණන් වහන්සේ මගේ පිටමතින් වඩිනසේක්වා. සුමේදගේ පාමුල ළඟට වැඩි දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද දිහා බලනවා. පින්වතුනි ඒ වෙලාවේ මේ ජටාධර යෞවනයේ ඉස්සරහා පාරවල් දෙකක් විවෘත වෙලා තිබුණා. තර පාරවල් ගුරු පාරවල් නෙමෙයි. ජීවිතේ පාරවල් දෙකක් තිබුණා. එකක් තමයි මේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්. සුමේදට පින තිබුණා. ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මේ බුදුපාමුලම සියලු කෙලෙසුන් නැසලා අරහත්ත්වය සාක්ෂාත් කරන්න. අරහත්ත්වය සාක්ෂාත් කරන්න. නිවන් දකින්න. තවත් පාරක් සුමේදගේ ඉස්සරහා තිබුණා. සුමේදට කැමැත්තක් තිබුණා සංසාරේ පාරමිතා පුරාගෙන ගිහිල්ලා සම්මා සම්බුදු බව ලබන්න. තෝරගත්තේ මොකද්ද? සම්මා. අමාරු මොකද්ද? ලේසි මොකද්ද? රහත් වෙන එක. අමාරු එක තෝරගත්තා. අතටපත් නිවන් සෝය. අතටපත් නිවන් සෝය අත්හරිනවා කවුරු වෙනුවෙන්ද? ලෝක සත්‍ය වෙනුවෙන්, මේ අපි වෙනුවෙන්. පින්වතුනි එදා දීපංකර පාදමූලේ ඉඳලා මම හැමතිස්සෙම හිතන දෙයක්, මට හැමතිස්සෙම කල්පනා වෙන දෙයක්. එදා දීපංකර පාදමූලේ ඉඳලා ගෞතම බුද්ධත්වයේ ලබනකන් අසංකේය කල්පලක්ෂ ගානක් සංසාරේ අනන්ත ප්‍රමාණ දුක් විඳින්නේ නැති. කොච්චර බඩගින්නින්ද නැද්ද? කොච්චර ජීවිතේ පරිත්‍යාග කරන්න වෙන්නේ නැද්ද? කොච්චර අපහාස නින්දා ගැරහුම් ගර්ජනා තර්ජන වලට මුණ දෙන්න වෙන්නේ නැද්ද? දුක්ඛසෙය්‍යා දුර්භෝජන වළඳන්නේ නැද්ද? කොච්චර කඳුළු හෙලන්න වෙන්නේ නැද්ද? හිස් කැපුම් කන්නේ නැද්ද? ඇස් ඉස්මස්ලේ දන් දෙන්න වෙන්නේ නැද්ද? කොච්චර දරු අහිමි වෙන්නේ නැද්ද? අඹදරු නැති වෙන්නේ නැද්ද? ඒ සියල්ල නැති කරගත්තේ සියලු දුක් විඳේ නිවන් දකින්න බැරි කමට නෙමෙයි. දැන් අපි දුක් විඳින්නේ නිවන් දකින්න බැරි කමටද නැත්නම් පුළුවන්කම තිබිලා අත්හැරලාද අපිත්? අපේ බැරි කමනේ. අපිට මේ අතටපත් නිවන් සෝය අත්හැරලා ආපු අය නෙමෙයිනේ අපි කවුරුත්. අපේ තියෙන්නේ නොහැකියාව. බෝධිසත්වයන්ගේ තිබිනේ අතටපත් නිවන් සෝය අත්හරිනවා ලෝකයා වෙනුවෙන්. අන්න බෝසත්කම කියන්නේ ඒකට. එහෙනම් මතක තියාගන්න බෝසත්කම කියන්නේ සිය සුවය ලෝකයා වෙනුවෙන් අත්හරින්න පුළුවන් ගුණයට කියනවා. මොකක් කියලාද? බෝසත්කම කියලා කියනවා. හරිද? දැන් ඕක ඇවිල්ලා අතීත උදාහරණයක්නේ. මේ බෝසත්කමේ බර, බෝසත්කමේ තියෙන ගැඹුර තව ටිකක් දැනෙන්න මම පුංචි සිද්ධියක් කියන්නම්. ඒක දුර එකක් නෙමෙයි ළඟ එකක්. ඒ හින්දා ඒක මටත් හොඳට දැනෙච්ච එකක්, රිදිච්ච එකක්. ඉත්තේපානේ නායක හාමුදුරුවෝ ලියලා තියෙනවා බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හාමුදුරුවන්ගේ චරිත කතාව. මෙතන ඉන්න සමහරු කියවලා ඇති. කියවලා නැත්තම් කියවන්න ඕන පොතක්. ඒකේ එක සිද්ධියක් අපිව කම්පණය කරනවා. බලංගොඩ හාමුදුරුවෝ භාවනා කරන්න යනවා උන්වහන්සේගේ මැදි වයසේදී කඳුගොඩ. භාවනා කරන්න ගිය වෙලාවේ දින කිහිපයක් භාවනා කරගෙන යද්දී බලංගොඩ නායක හාමුදුරුවන්ට හොඳ චිත්ත සමාධියක් උපදිනවා. භාවනාවේ හොඳ ප්‍රතිඵලයක් උපදිනවා.
භාවනාව හොඳට දියුණු කරගෙන යද්දී හොඳට වඩාගෙන යද්දී මේ සිච්ච සමාධිය, චිත්ත සමාධිය එන්න දියුණු වෙලා හොඳ සමාධියක්, හොඳ දියුණු තත්යකට දියුණු අවස්ථාවකට එනවා. ප්‍රබල සමාධියකටපත් වෙනවා. ගැඹුරු සමාධියකට සම්බන්ධිනවා. හැබැයි එදෙන් පස්සේ භාවනාව වැඩෙන්නේ නැහැ. භාවනාව දියුණු වෙන්නේ එතනින් නවතිනවා. එච්චරයි. බලංගොඩ හාමුදුරුවෝ ඊට පස්සේ ගොඩක් උත්සාහ කළා. නමුත් අතෙන්ට ඇවිල්ලා එතනින් එහාට භාවනාව වැඩෙන්නේ නැහැ, නවතිනවා. ඒ වෙනකොට කඳුබොඩ වැඩ හිටිය බුරුමේ ඉඳලා වැඩලා හිටපු කමටහන් දෙන හාමුදුරු කෙනෙක් සුජාතෝ කියලා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා බලංගොඩ නායක හාමුදුරුවෝ අහනවා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙම දෙයක් වුණා. අවල් දවසේ භාවනාව වැඩුණා, නතර වුණා. සුජාතෝ හාමුදුරුවෝ බලංගොඩ හාමුදුරුවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා. අන්තිමට අහනවා ඔබ වහන්සේගේ මොකක් හරි ප්‍රාර්ථනාවක් තියෙනවද කියලා. බලංගොඩ හාමුදුරුවෝ hina වෙලා උත්තර දෙනවා. මම සම්මා සම්බුදු බව පතන කෙනෙක් කියලා. ඒ වෙලාවේ සුජාතෝ හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේට ඔය කියන දවසේ උදා වෙච්ච සමාධිය තමයි සංඛාර උපේක්ඛා ඥානය. ඒ පොතේ ඒ සිද්ධිය තියෙන සංඛාර උපේක්ඛා ඥානය. ඒ කියන්නේ සෝතාපන්න ඵලය ලැබෙන කෙනෙකුට ඊට කලින් අන්තිමට උපදින ගැඹුරු සමාධිය, ගැඹුරු தত্ত্বය. ඔතනින් එහාට වැටෙනවා නම් වැටෙන්න තියෙන්නේ සෝතාපන්න ඵලයට විතරයි. ඔබ වහන්සේට සෝවාන් වෙන්න බෑ. ඔබ වහන්සේ බුදු බව පතන කෙනෙක්. ඔබ වහන්සේට ඔතනින් කොච්චර කළත් නවතින්න වෙනවා. හැබැයි අද ඔබ වහන්සේ ওই ප්‍රාර්ථනාව අත්හැරියොත් හෙට උදේ වෙනකොට ඔබ වහන්සේ සෝවාන් වෙනවා. ඒ වගේ වෙලාවක අතටපත් නිවන් සෝය අත්තරින්ද කොහොම පෞරුෂයක් තියෙන්න ඕනද? මොනතරම් හිත ශක්තිමත් වෙන්න ඕනේද? තමන්ගේ අත ඉස්සරහ නිවන් දකින්න අවස්ථාව තියෙනවා. තමන්හසට එක රැයක් භාවනා කළොත් සියලු කෙලෙසුන් නැසන්න පුළුවන්කම තියෙනවා. මුළු සංසාරයක් ඉවර කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම පුළුවන්කම තියෙද්දී අතටපත් නිවන් සෝය අත්හරිනවා ලෝක සත්‍ය වෙනුවෙන්. අන්න ඒකට තමයි බෝසත්කම කියලා කියන්නේ. පින්වතුනි, බෝසත්කම ගැන ඇයි අපි කතා කරන්නේ? හේතුව අපි බුදු බව පතන අය නෙමෙයි. බුදු බව පතන අය ඉන්නවද දන්නේ නැහැ. නැති වෙන්න විදිහකුත් නැහැ. දැන් ගෙවල් වල බුදු වෙච්ච අයත් ඉන්නවනේ. ඒ නිසා බුදු බව පතන අය ඉන්න පුළුවන්. හැබැයි අපි කවුරුවත් වැඩි දෙනෙක් බුදු බව පතන අය නෙමෙයි. අපි බලන්නේ කොහොම හරි සංසාරෙන් එතර වෙන්න, ඉක්මනට සංසාරෙන් එතර වෙන්න. ඒතර අපිට මොකටද බෝසත්කම්? අපිට ඇයි අවශ්‍ය බෝසත්කම්? හොඳට මතක තියාගන්න. මේ ධර්ම මාර්ගයේ පින්වතුනි ප්‍රාර්ථනාව ඉස්සර කරගෙන යන එකක්වත්, පුද පූජා ඉස්සර කරගෙන යන එකක්වත්, යාඥා යාතිකා ගීතිකා බලිතොවිල් ඉස්සර කරගෙන යන එකක්වත් නෙමෙයි. මේ ධර්ම මාර්ගය ගුණය ඉස්සර කරගෙන යන එකක්, ප්‍රතිපදාව ඉස්සර කරගෙන යන එකක්. මිනිස්සෙක් නිවන් දකින්නවා කියලා කියන්නේ එයා කොච්චර ගුණ සම්පන්නද, එයා කොච්චර ගුණ දියුණු කරන්න තියනවද කියන කාරණාව තමයි එයාගේ ඉස්සරහා තියෙන කාරණාව. ඒක හොඳට මතක තියාගන්න. මේක වරදවා අර්ථවතනේ වෙමින් පවතිනවා. කොච්චර පිං කළා තිබුණොත්ද නිවන් දකින්න පුළුවන් වෙන්නේ කියලා. හැබැයි මතක තියාගන්න, පිං කරපු ඇත්තෝ නිවන් දැකලා, පිං කරපු හැමෝම නිවන් දැකලා නෑ. පිං කරපු අය නිවන් දැකලා තියෙනවා. හැබැයි පිං කරපු පිං විතරක් කරපු හැමෝම නිවන් දැකලා නෑ. හිතන්න පින්වතුනි, මැද පෙරදිග රටකට ගිහිල්ලා කිලෝමීටර ගණන් දිග මාලිගා තියෙන රජවරු ඉන්නවා. අදටත් මැද පෙරදිගට ගියොත් එහෙම කිලෝමීටර ගණන් දිග වෙනම මාලිග මන්දිර තියෙන වංශාකාර මිනිස්සු ඉන්නවා. අපරදිග රටකට ගියොත් දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා. ඊටාම සුකුමාර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට පිං කළා නැද්ද? අපිට වඩා පිං කළා නැද්ද? තියෙනවා. ඒ වුණාට මේ මිනිස්සු නිවන් දැකලා නෑ. ඒ නිසා පිං කරපු හැමෝම නිවන් දකින්නවා කියලා එකක් නෑ. පිං කරපු හැමෝම බණ අහන්න හම්බෙනවා කියලා එකක් නෑ. පින විතරක්ම නෙමෙයි සාධකය.
තමන්ගේ ගුණය ඉස්සරහෙන් තියෙන්න ඕනේ. තමන් කොච්චර ගුණ සම්පන්නයිද කියන එක බලපහනවා. පින්වතුනි මහපාරේ හිඟා කරන කොච්චර අකුසලයක් තියෙන්න ඕනේද සුනීතලට සෝපාකලට. අසූචිකත කරේ තියාගෙන යන්න කොච්චර අකුසලයක් තියෙන්න ඕනේද සුනීතට. අමුසොහනක ගිහිල්ලා කුණු වෙච්ච මිනිහක ඕජස් බොඩේ බැඳලා තියන්න කොච්චර අකුසලයක් තියෙන්න ඕනේද සෝපාකට. ඒ වුණාට සෝපාක නිවන් දකින්නවා. සුනීත නිවන් දකින්නවා. මොකද්ද හේතු වෙන්නේ? ගුණය. තමන්ගේ ගුණ හොඳට දියුණු කරගන්නවා. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්නේ ගුණය ඉස්සර කරගෙන. එහෙනම් බෝසත්කම බුදු බව පතන අයට විතරක් නෙමෙයි නිවන් දකින්න කැමති හැමෝටම බෝසත්කම අදාළයි. බෝසත්කම අදාළයි. බෝධිසත්ව මිනිස්සෙක් කොච්චර ලස්සන වචනයක්ද. ඉස්සර අපේ ග්‍රැමි සමාජයේ තිබිච්ච වචනයක්. ඉස්සර අපේ ගිහි සමාජයේ තිබිච්ච පරමාදර්ශය බෝධිසත්ව මිනිස්සෙක්. හරි? ඇත්තටම ගත්තොත් පින්වතුනි මෙන්න මෙහෙම අපි බලමු. දැන් අපිට සූත්‍ර දේශනාවල හම්බෙනවා සිංහාලෝවාද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය කියලා ගිහි ජීවිතේ ආදර්ශ සම්පන්න කරගන්න ඕන කරන සූත්‍ර දේශනා. හරිද? ඔය තමයි බුදුරජාණන් වහන්සේ ආගේ ජීවිතේ මෙහෙම හදාගන්න කියපු සූත්‍ර දේශනා ටික. අනිත් පැත්තෙන් හම්බෙනවා ඒ විදිහට හැදිච්ච චරිත ගැන විස්තර ටිකක්. බෝධිසත්ව චරිතය. බෝධිසත්ව චරිතයේ මතුවෙන ප්‍රධානම ග්‍රන්ථය මොකද්ද? ජාතක පොත් වහන්සේ. ජාතක පොත් වහන්සේ තමයි මුළු බෝධිසත්ව චරිතයම අපිට පෙන්වන තැන. බෝධිසත්ව චරිතයේ පරමාදර්ශ ටික තියෙනවා ජාතක පොතේ. හරි? ඔන්න එක පැත්තකින් සූත්‍ර ටික හම්බෙනවා ත්‍රිපිටකයේ, අනිත් පැත්තෙන් පරමාදර්ශය තියෙනවා ජාතක පොතේ. අවංකව කිව්වොත් මේ දෙකෙන් අපිට වඩා සමීපව දැනෙන්නේ මොකද්ද? වඩා ළඟින් දැනෙන්නේ මොකද්ද? වඩා සියුම්ව දැනෙන්නේ, අපිට වඩා සමීපව ප්‍රායෝගිකව දැනෙන්නේ මොකද්ද? ජාතක පොතේ චරිතය දැනෙනවා. ඒකයි ඉස්සර පන්සල්වල උපාසක මහත්තයා ගෙනහිල්ලා ජාතක පොත කියවන්නේ. සෝමවීර සේනානායක මහත්තයා කියනවා තාත්තා ජාතක පොත කියවනකොට මමයි ජාතක පොත හිසේ තියාගෙන වඩම්මගෙන ගියේ කියලා. පන්සලේ ජාතක පොත කියවන්නේ ඒකට ගමේ මිනිස්සුන්ට පරමාදර්ශයක් දෙනවා, ආදර්ශයක් දෙනවා. මෙන්න ගිහියගේ ආදර්ශය, මෙන්න ගිහියගේ ආකෘතිය කියලා. හරි? ඒක අහිමි වෙච්ච සමාජයක් කියලා කියන්නේ ඔළුව නැති රටක් කවන්දයක් වගේ දෙයක් වෙනවා. දැන් සූත්‍ර දේශනා ටිකෙන් එන්නේ තියරි ටික, න්‍යාය ටික. ඒකේ ප්‍රායෝගික පැත්ත. ප්‍රායෝගික පැත්ත තියෙන්නේ කොහෙද? ජාතක පොතේ. හොඳට මතක තියාගන්න තියරිය න්‍යාය සූත්‍රයෙන් හම්බ වෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් එකක්. ක්‍රියාත්මක කරන විදිහ ගැන ප්‍රායෝගික ටික හම්බෙන්නේ ජාතක පොතේ. ඒ නිසා මතක තියාගන්න ජාතක පොතට පයින් ගහන්න එපා. ජාතක පොත හලන්න එපා. ජාතක පොතේ තියෙන ආදර්ශය ඇතුලේ තමයි බෝධිසත්ව මිනිස්සෙක්, බෝධිසත්ව ගැහණියක්, පාරමිතා පුරන මිනිස්සෙක්, පාරමිතා පුරන ගැහණියක්. ඒ පරමාදර්ශය මතුවලා ඉන්නේ. දැන් එතකොට මෙතන පුංචි අයත් ඉන්නවා. තරුණ ඇත්තොත් ඉන්නවා. මැදි වයස ඇත්තොත් ඉන්නවා. ඊළඟට ටිකක් වයසක ඇත්තොත් ඉන්නවා. දැන් එතකොට ඒ කියන්නේ රස්සාවල් කරන අයත් ඇති, පෙන්ෂන් ගිය අයත් ඇති, තාම ඉගෙන ගන්න අයත් ඇති, ඔක්කොම ඉන්නවා. විවාහ වෙච්ච අයත් ඇති, නැති අයත් ඇති, ආදරය කරන අයත් ඇති, අමුදරුව හදපු අයත් ඇති, ඔක්කොම ඉන්නවා. ඊට පස්සේ භාවනා කරන අයත් ඇති, බණ අහන අයත් ඇති, බණක් භාවනාවක් කරන්නෙම නැති අයත් ඇති, එහෙමත් ඉන්නවා. දැන් මේ ඔක්කොටම කියන්නේ වේවා. බෝසත්කම කියන එක ඔය කිසිදු ભેදයක් අදාළ කරගන්නේ නැතුව, අඩුම තරමින් ආගමක්වත් අදාළ වෙන්නේ නැතුව හැම මිනිස්සෙකුටම අදාළයි. බෝසත්කම කියන එක හැම මිනිස්සෙකුටම අදාළයි.
ඔයත් භාවනා කළත් නොකළත් බණ ඇහුවත් ඇහුවේ නැති වුණත් පන්සල් ගියේ නැති වුණත් ඉගෙන ගත්තත් විවාහ වෙලා හිටියත් රස්සාවල් කළත් ව්‍යාපාර කළත් එකක්වත් අදාළ නැහැ. මේ ධර්ම සංකල්පය මේ බෝසත්කම ඔයත් හැමෝටම කරන්න පුළුවන් ප්‍රායෝගික දෙයක්. ඒ නිසාමයි මේ කියන්නේ. හරි. එතකොට පින්වතුනි මේ බෝසත්කම කොහොමද අපේ ජීවිතය දියුණු කරන්නේ? බෝසත්කම කියන වචනය තුළ තියෙන ප්‍රධාන අර්ථය මුඛ්‍ය අර්ථය මම කිව්වා. තමන්ගේ සුවය අනිකාගේ සුවය වෙනුවෙන් පරිත්‍යාග කරන්න පුළුවන් මිනිස්සෙක්, කැප කරන්න පුළුවන් මිනිස්සෙක්. ආත්මාර්ථකාමීත්වය හලන්න පුළුවන් මිනිස්සෙක්. ස්වార్థය හලන්න පුළුවන් මිනිස්සෙක් කවුරු වෙනුවෙන්ද? පරාර්ථය වෙනුවෙන්. අන්න බෝධිසත්ව මිනිස්සු. දැන් එතකොට ඔය බෝධිසත්ව භූමිකාව මේ හැම කෙනෙකුටම අදාළයි. හැම කෙනෙක්ගේම ජීවිතේ ප්‍රායෝගිකයි. හරි? දැන් බලන්න මෙතන පුංචි දරුවෝ ඉන්නවනේ. මීට අවුරුදු 7-8කට කලින් අපේ පන්සලෙන් නිකුත් කරන සංගරාවක් බෞද්ධ ළමයා කියලා. ඒ බෞද්ධ ළමයා සංගරාවේ ලස්සන චිත්‍රයක් පිටකවරේ පළ වුණා. ඒ චිත්‍රය තිබුණේ පරිගණකයක් දිග ඇරගෙන තරුණ දුවෙක් එයාගේ යාළුවන්ට පාඩමක් කියලා දෙනවා. කම්පියුටර් එක දිග ඇරගෙන ඉස්කෝලේ යන වයසේ දුවෙක් එයාගේ යාළුවෝ ටිකකට පාඩමක් කියලා දෙන චිත්‍රයක්. ඒ චිත්‍රයට අපේ නායක හාමුදුරුවෝ කවියක් ලියලා තිබුණා. ඒ කවිය මට හොඳට මතක හිටියා ඒ දවස්වල. ඒ කවියේ තියෙනවා මෙහෙම. තමා උගත් කොයි දේමත් බෙදා දෙමින් කොයි කාටත් වඩා ගුණ නුවණ යහපත් වැඩෙති ළමා පෙළ බෝසත්. මොකද්ද කියන්නේ? තමන් ඉගෙන ගත්ත දේ අනිත් අයට බෙදලා දෙමින් වැඩෙන එක බෝසත් ළමයෙක්ගේ සිරිතක් ගතියක්. බෝසත්කමක්. දැන් එතකොට බෝසත්කම දිනු කරන්න සල්ලි ඕන වෙලා මහ ලොකු දෙයක් ඕන වෙලා නෑ. තමන් ඉගෙන ගත්ත දේ අනිත් අයට කියලා දීලා දිනු කරන එක විතරයි. අනිත් අයට උදව් කරන එක විතරයි දිනු බෝසත්කම. බෝසත් ගුණය. එතකොට එයා ඉස්කෝලේ ඉගෙන ගන්න එක පැත්තක තියලා කැලේට ගිහිල්ලා භාවනා කරන්න කියලාවත් එහෙම නැත්නම් මේ සම්පූර්ණ ඉගෙනීම නැති කරගන්න මොකක්වත් නැහැ. සල්ලි වියදම් වෙලාවත් මොකුත් නැහැ. එකම දේ තමන්ගේ ගුණය දිනු වෙලා තියෙනවා. ගුණ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. හරි. මේ බෝධිසත්ව භූමිකාව පින්වතුනි අපි හැමෝගෙම ජීවිතවල පුහුණු කරන්න පුළුවන්. අපි හැමෝටම තියෙන පෞද්ගලික ජීවිතයක්. ඒක තමයි අපේ පෞද්ගලික ජීවිතේ. හරි? හැබැයි ඒ පෞද්ගලික ජීවිතයට අමතරව අපි හැමෝටම තියෙන භූමිකාවක්. සමාජයක වැඩ කරනකොට භූමිකාවක්. අපි කියන්නේ රෝල් එකක් කියලා නේද? භූමිකාවක්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ වෙලාවේ මගේ භූමිකාව ධර්මදේශකයාගේ භූමිකාව. ඔබේ භූමිකාව ශ්‍රාවකයාගේ භූමිකාව. ඔබ අතර ඉන්න පුළුවන් වෛද්‍යවරු, නීතිඥයෝ, වෛද්‍යවරු නම් බෙහෙත් ගන්න ලෙඩ්ඩුත් ඉන්නව උතන, නීතිඥයෝ නම් ඒගොල්ලන්ගේ සේවා දායකයොත් ඉන්නව උතන, ඊට පස්සේ ව්‍යාපාරිකයෝ, පාරතු ගන්න අය, වාහන එලවන අය මේ ඔක්කොමලා ඉන්නවා. හැබැයි මෙතන ඒක අදාළ නෑ. මෙතන හැමෝම ශ්‍රාවකයාගේ භූමිකාව තියෙනවා. හරි? ඉස්පිරිතාලෙට ගියහම වෛද්‍යවරයාගේ භූමිකාව. බස් එකේ යනකොට අපි මගියාගේ භූමිකාව. අපි මගියෙක්. එතකොට අපි මගියෙක්. එතෙන්දී අපිට අදාළ නැහැ අර යද මෙයද කියන එක අදාළ නැහැ. අපි මගියෙක්. අපි කාටත් එතකොට ඒ භූමිකාව. දරුවෝ ඉන්න අම්මා කෙනෙක් නම් ගෙදරට ආවම අම්මා කෙනෙක්ගේ භූමිකාව තියෙනවා. තාත්තා කෙනෙක්ගේ භූමිකාව තියෙනවා. එතකොට අපි හැමෝටම තියෙනවා වෘත්තීමය වශයෙන්, පෞද්ගලික වශයෙන්, සමාජීය වශයෙන් භූමිකාව. මේ භූමිකාවේ පරාජිත මිනිස්සෙක් වෙන්න එපා. මේ භූමිකාව ඇතුලේ බෝධිසත්ව මිනිස්සෙක් වෙන්න. එතකොට අපේ මොනවාද දිනු වෙන්නේ? හොඳට ගුණ දිනු වෙනවා. හොඳට ගුණ දිනු වෙනවා.
පින්වතුනි හොඳට ಗುಣ දියුණු වෙනවා කියලා කියන්නේ අපේ හිත නිවෙනවා සංසුන් වෙනවා. ඔන්න දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. හරි? හිතන්න වෛද්‍යවරයෙක් ඉන්නවා. හරිද? ඔන්න දැන් දොස්තර මහත්තයා හරි නෝනා හරි බෙහෙත් දෙන්න යනවා. වෙලාව පරක් වෙලා යන්නේ ඉක්මනට ලෙඩ ටික බලාගෙන සැර කළා බලාගෙන යනවා. සමහර වෙලාවට ලෙඩා බලන්නෙත් නෑ ඈත තියාම බලලා බෙහෙත් ලියලා යනවා. ඉතින් එහෙම බලාගෙන ගිහිල්ලා ඉවර වෙලා වාට්ටුවෙන් භාගයක් විතර බලනකොට යන්න වෙලාව හරි මේ ටක් ගාලා යනවා. එහෙම කරන්න ඈත් ඉන්නවා. ඒකල හොඳට පඩිය ගන්නවා. හරි. ඔන්න එක භූමිකාවක් කරන විදිය. දැන් මේකට රස්සාවක් කියලා කියන්න පුළුවන්ද? වෛද්‍ය වෘත්තියක් කියලා කියන්න පුළුවන්ද? බෑ. මේකට කියන්න පුළුවන් හොරකමක් කියලා. හරිද? ඇයි හරියට ලෙඩ බලලා නැහැ. හරියට බෙහෙත් දීලා නැහැ. හැබැයි හරියට පඩි අරගෙන තියෙනවා. එතකොට ඒක වංචාවක්, හොරකමක්, තමන්ගේ භූමිකාවට කරපු වංචාවක්. ඊළඟට වෙලාවට එන හොඳට ලෙඩ බලන හරියටම වෙලාවට අස්සම් කරලා යන වෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලෝ රස්සාව හරියට කරනවද නැද්ද? ඒගොල්ලෝ තමයි නියම වෛද්‍යවරු. ඒගොල්ලෝ නියම වෛද්‍යවරු. හරි. සමහර වෛද්‍යවරු මම දැකලා තියෙනවා. අනේ හාමුදුරු කෙනෙක් වැඩියොත් එහෙම පෙරලි වැඳලා වඩම්මගෙන ගිහිල්ලා දානේ වළඳලාද කියලා අහලා දානෙත් දීලා සුදු රෙද්දක් දාලා වාඩි කරවලත් තියලා ලෙඩෙත් බලලා පිටින් ගන්න බෙහෙත් තියෙනවා නම් ඒවත් සල්ලි වලට ගෙනත් දීලා වැඳලා පිටත් කරනවා ඈත පළාත්වල ඉඳගෙන හාමුදුරුවෝ. ඈත පළාත්වල ඉඳගෙන ලෙඩුන්ට ඔළුව අතගාලා බෙහෙත් දීලා පිටි එකක් ගන්න විටමින් එකක් ගන්න සල්ලි තියනවාද කියලා අහලා සල්ලි කීයක් හරි දීලා බෙහෙත් දෙන දොස්තර මහත්තුරු ඉන්නවා දොස්තර නෝන්ලා ඉන්නවා. වෙලාවටත් කලින් ඇවිල්ලා තමන්ගේ වාට්ටුවේ ලෙඩ බලලා අනුන්ගේ වාට්ටුවල ලෙඩ බලලා වෙලාව ගැන වගේ වගක් නැතුව හැන්ද වෙනකන් ස්පිරිතාලේ ඉඳලා ලෙඩ බලලා යන දොස්තර මහත්තුරු නෝන්ලා ඉන්නවා. එහෙම මිනිස්සුන්ට කියන්න පුළුවන් වෛද්‍යවරු කියලාද? ඒ වගේ මිනිස්සුන්ට කියන්න පුළුවන් බෝසත් මිනිස්සු කියලා. දැන් එකම රස්සාව එක්කෙනෙකුට හොරකමක් හැටියට කරන්නත් පුළුවන්, තව එක්කෙනෙකුට රස්සාවක් හැටියට කරන්න පුළුවන්, තව එක්කෙනෙකුට බෝසත්කමක් හැටියට කරන්න පුළුවන්. එතකොට තමන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. මේ තුන් දෙනාටම මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙන වෘත්තීමේ සුදුසුකම් තියෙන අය. හැබැයි තමන් ඒක පින්කමක් කරගන්නවද, බෝසත්කමක් කරගන්නවද, හොරකමක් කරගන්නවද, රස්සාවක් කරගන්නවද, වෘත්තියක් කරගන්නවද කියන එක තමන්ගේ වැඩ. ඒ නිසා හොඳට මතක තියාගන්න වඩා වැදගත් වෙන්නේ ගුණය පින්වතුනි. සමහර වෙලාවට ඉස්කෝලේ උගන්වන්න නැතුව වෛද්‍යවරයා ඉස්පිරිතාලේ ලෙඩුන්ට බෙහෙත් දෙන්නේ නැතුව වන්දනාවක ගිහිල්ලා අපි හිතමු පින්කම් කරනවා. 84000ක් මහා පහම්පත්තු කරනවා. මල් රැහි වස්සනවා. මහා පින්කම් කරනවා. අටපිරිකර පූජා කරනවා. ඒව නරක වැඩ නෙමෙයි. හැබැයි තමන්ගේ භූමිකාව ඇතුලේ වැඩෙන්න ඕන ಗುಣධර්ම ටික පැත්තකින් තියලා නම් අර ටික කරන්නේ. මට අවංකව කියන්න පිනද ඉස්සරහෙන් යන්නේ ගුණයද ඉස්සරහෙන් යන්නේ. මතක තියාගන්න ගුණයට පයින් ගහලා කරන පින්කමක් වෙන්නේ නෑ. පින්කමක් කරද්දී ගුණය නැති කරගන්න එපා. ගුණය ආරක්ෂා වෙන්න ඕනේ. තමන්ගේ කොච්චර ගුණයක් ඉස්සරහෙන් තියනවද, තමන්ගේ ගුණය කොච්චර ඉදිරියෙන් තියනවද කියන එක තියෙන්න ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි හැම දෙනාගේම ගුණ බෝසත් ගුණ වැඩින්න ඕනේ. අපි හැම දෙනාටම බෝසත් ගුණ දිනු කරන්න පුළුවන්. පින්වත්නි අද මම මේ කතා කරන දවස වෙනකොටත් බලංගොඩ පොල්ලමුරේ කනිෂ්ඨ විද්‍යාලයේ උදේ පාන්දර 5ට ඉංග්‍රීසි පන්තියක් පටන් ගන්නවා. ඒ පාන්දර 5ට පටන් ගන්න ඉංග්‍රීසි පන්තිය උගන්වන්නේ පන්ති 3ක්. පන්සලේ ඉංග්‍රීසි ගුරුවරයයි, ආදි ශිෂ්‍යාවකුයි, අනධ්‍යයන සේවකයෙකුයි. අනධ්‍යයන සේවකයාට වැටුප තියෙනවා
ගුරුවරයාට උපගුරුවරයාට උපදිනවා අධිශිෂ්‍යයාට මොකුත් නැහැ. හැබැයි සත පහක් ගන්න තු මේ තුන් දෙනාම පාන්දර 5 ඉඳලා උගන්වනවා. මේ මිනිස්සුන්ට බෝසත් මිනිස්සු කියන්නේ තු වෙන කවුරු කියලා කියන්නේ. හරි. පින්වතුනි මට හම්බෙලා තියෙනවා හද්ද පිටිසර ඉස්කෝලවල වල. කිලෝමීටර් 25ක් යනවා ප්‍රින්සිපල් මෝටර් සයිකල් එකකලා ෆොටෝකොපියක් ගහන් යන. කිලෝමීටර් 25ක් යනවා නගරයට ෆොටෝකොපියක් ගහන් යන. ඒ ඉස්කෝලවල වලට පළවෙනි පත්වීම අරගෙන ගියපු තරුණ ගුරුවරු අවුරුදු 24 25 තරුණ ගුරුවරු උදේ 6 පටන් අරගෙන හවස 6 වෙනකම් පන්ති කරනවා. ඒකල ගෘහ විද්‍යාගාරයක හම්බරේක පරිප්පු ටිකක් හදාගෙන බත් ටිකක් හදාගෙන කාලා නිදාගෙන ආයි පහවදා ඉඳලා ළමයින්ට උගන්වනවා. අනේ හාමුදුරනේ මේ ළමයින්ට ටියුෂන් පන්තියකට යන්න තැනක් නැහැ. නගරයක් තියෙන්නේ කිලෝමීටර් ගාණක් එහා එකට යන්න බස් එකක් නැහැ. මේ ළමයින්ට විභාග මධ්‍යස්ථානේ හම්බුනහම විභාග මධ්‍යස්ථානෙට සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන ළමයි විභාග මධ්‍යස්ථානෙට බස් එකේ යන්න ගමේ ඉඳලා වෙලාව නැහැ. ඒ කියන්නේ වෙලාවට යන්න බෑ. ඒක බස් එකයි. යන්න බැරි හින්දා කොට්ටපෙදුරු අරගෙන පොත්පත් ටික අරගෙන ඇඳුම් ටික අරගෙන දවස් 10ක් 12ක් සති දෙකක් විතර නගරේ කාමරයක් කරන් නැවතිලා ඉඳලා විභාග ලියලලු ගමට එන්නේ. මොකද ගම්බේ ඉඳලා විභාග මධ්‍යස්ථානට යන්න බස් එක නැහැ. ඒතර විභාග ලියන්නේ නගරේ තියෙන කාමරයක නැවතිලා. ඒ වගේ ඉස්කෝලවල උගන්වන ගුරුවරු ඉන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න පාර අතුගාන කම්කරුවගේ ඉඳලා වැසිකිලි හොදන මිනිස්සයාගේ ඉඳලා ත්‍රිවිල් රථයක් කෙලවෙන ත්‍රිවිල් රථ රියදුරාගේ ඉඳලා හැම මිනිස්සෙකුටම බෝසත් ගුණ දිනු කරන්න පුළුවන්. පාර අතුගාන මිනිස්සෙක් ඉන්නවා. එයාට පඩි හම්බෙන්නේ දෙපාරක් අතු ගෑවා. එයාට පුළුවන් ඕනනම් එකපාරක් අතු ගාලා ෂේප් එකේ ඉන්න. ඒත් පඩි හම්බෙනවා. හොරට ඉන්න පුළුවන්. බැරි නෑරි ලංකාව වගේ රටක හොඳටම පුළුවන්. හරිද? දැන් එතකොට මොකද්ද? හොරකමක්. දෙපාරක් අතු ගාලා පඩි ගත්තොත් රස්සාවක්. එයා හිතනවා මේ පාරේ ළමයි යනවා එනවා. පළතුරු ලෙලි දානවා. පාර කැතයි. මං දවල්ටත් අතු ගන්නවා. උදේටයි හවසටයි අතු ගන්න ගමන් දවල්ටත් අතු ගන්නවා. දැන් දවල්ට අතු ගන්නවට පඩි නෑ. දැන් මොකද්ද ඒක අයිති වෙන්නේ මොන account එකටද වැටෙන්නේ? බෝධිසත්ව. බෝසත්කම. අනිත් වටේ ඉන්න hina වෙන මොඩෙක් කියලා. හැබැයි ඒ මිනිස්සයා දන්නවා තමන්ගේ ගුණය තමන්ට කවදා හරි දවසක උදව් වෙනවා කියලා. අන්න බෝධිසත්වකම. ඒ නිසා හොඳට මතක තියාගන්න බෝධිසත්වකම දිනු කරා. පින්වතුනි ජාතක පොතේ පෙන්නන බෝධිසත්ව චරිතය කොහොමද අපිව ඉස්සරහට ගෙනියන්නේ කියලා. ජාතක පොතේ පරමාදර්ශ දෙන බෝසතාණන් වහන්සේ කොහොමද බෝධිසත්වෙක් හැටියට වැඩ කරන්නේ කියලා. හැම භූමිකාවටම. දැන් ව්‍යාපාරික භූමිකාව. ජාතක පොතේ ව්‍යාපාරිකයාගේ භූමිකාවට දෙන පරමාදර්ශය කොහෙද අහුවෙන්නේ? මතකද? සේරිවාණජ ජාතකේ. තමන්ගේ ගැනුම් කරුවට මිල ගෙවන්න. පස්සෙන් එලෝගෙන ඇවිල්ලා සාධාරණ මිල ගෙවපු වෙලෙන්දගේ කතාව අපිට කියලා දෙන්නේ මොකද්ද? ව්‍යාපාරයක් හරියට කරන බෝධිසත්ව මිනිසෙක් වෙන්නේ කොහොමද කියලා. අම්මා කෙනෙක්ගේ භූමිකාව ජාතක පොතේ අහුවෙනවා. තමන්ගේ ඇට මිදුළු පවා කාගෙන ගියපු දරුසෙනෙහස පෙන්නන අම්මා කෙනෙක්ගේ භූමිකාව ජාතක පොතේ හම්බෙනවා. කලන්දක ජාතකේ ලේන පැටිය මහමුහුදට වැටිච්ච වෙලාවේ මහමුහුද වලිගෙන් හිඳින්න හදපු ලේන අම්මගේ කතාව. අම්මා කෙනෙකුට දරුවෙක් වෙනුවෙන් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. අන්න බෝධිසත්ව භූමිකාව. බෝසත් අම්මා කෙනෙක්. හරි. දැන් බෝධිසත්ව අම්මා කෙනෙක් වුණාම දරුවෝ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අම්මා කෙනෙකුට අනිවාර්යෙන් කරන්න ඕන එකක් නෙමෙයි උදේ පාන්දර නැගිටලා කැම ටිකක් උයන එක. අම්මා කෙනෙක්ට අනිවාර්යෙන් කරන්න කියලා බැඳිලා නෑ. අම්මා කෙනෙක්ට පුළුවන් ඕනනම් උයන්න නැතුව ඉන්නත්. හරි. අම්මා කෙනෙක් උදේ පාන්දර 4ට විතර නැගිටලා බත් තම්බලා බත් මුලක් බැඳලා දෙන්නේ දරුවෙකුට මාතෘත්වයේ භූමිකාව බෝධිසත්ව අම්මා කෙනෙක්ගේ භූමිකාව. එහෙම නැති අම්මලාත් ඉන්නවා. 6ට විතර නැගිටලා රුපියල් 150ක් දීලා කියන බත් එකක් ගිහලා කන්න කියලා. නැත්නම් අර චූම්පාන් ලොරියට ගිහලා කීයක් හරි අරන් මොනවාද හරි අරන් දෙනවා. රුපියල් 150ට පැය දෙකක් නිදා ගන්න හම්බ වෙනවා නම් හොඳයිනේ පින්වත්නි. හරිද?
හැබැයි ඒක බෝසත්කම නෙමෙයි. ඒක මාතෘත්වයේ පරමාදර්ශය නෙමෙයි. ඒ නිසා අම්මා කෙනෙක්ගේ බෝසත්කම දිනු වෙන්නේ දරුවෙක් වෙනුවෙන් කරන කැපකිරීමත් එක්ක. ඒක හොඳට මතක තියාගන්න. එහෙම කැපකිරීම කරන්න පුළුවන් අම්මා කෙනෙක් ඕනේ. හරි. ජාතක පොතේ හම්බෙනවා නායකයෙක් සම්බන්ධයෙන් උදාහරණ. නායකත්වයේ සම්බන්ධයෙන් බෝසතාණන් වහන්සේ දීපු පරමාදර්ශය මහා කපි ජාතකේ. පින්වතුනි මහා කපි ජාතකයේ තරම් නායකයෙකුට තමන්ගේ වර්ගය ආරක්ෂා කරගන්න කරපු කැපකිරීමක් හම්බෙන තැන මං තාම අද වෙනකන් දැකලා නැහැ. මහා කපි ජාතකේ. මහා කපි ජාතකයේ බෝධිසත්වය උපදින්නේ වඳුරු නායකයා වෙලා. 80000ක් වඳුරන්ගේ නායකයා වෙලා බෝධිසත්වය උපදිනවා. හරි. මේ මුළු වඳුරු කණ්ඩායමේම නායකයා බෝධිසත්වයෝ. මේ වඳුරු කණ්ඩායමට ආරංචියක් හම්බෙනවා. ඒගොල්ලෝ ජීවත් වෙන කැලේට අල්ලපු කැලේ ගඟක් තියෙනවා. ඒ ගඟට එහා පැත්තේ අඹ ගහක විශාල අඹ පළ පහළ වෙලා කියලා ලොකු අඹ ගෙඩිය ඇදිලා කියලා. රන්වන් පාට. වඳුරු රංචි ඔක්කොමලා යනවා අඹ කන්න. අඹ කන්න යන ඔක්කොමලා. ගියාට පස්සේ දැන් වඳුරු හොගාලා අඹ කන්න ලෑස්තිය. බෝධිසත්ව වඳුරා කියනවා මම කරටියට නැගලා වටපිට බල ඉන්නවා. උඹලා හොඳට අඹ කපල්ලා මම කරටියට වෙලා ඉන්නම් කියලා. අපේ නායකයෙක් නම් කියයි මම අඹ කන්නම් උඹලා වටේට වෙලා හිටපල්ලා කියලා. හරිද? බෝධිසත්ව වඳුරා කියනවා මම උඩට වෙලා ඉන්නවා උඹලා අඹ කපල්ලා. වඳුරට පේනවා ටික වෙලාවක් යද්දී බෝධිසත්ව වඳුරට පේනවා රජ්ජුරුවන්ට ආරංචියක් ගිහිල්ලා තිබුණා මේ අඹ ගහගෙන. රජ්ජුරුව වැඩි කණ්ඩායමක් එක්ක එනවා අඹ කන්න. ගඟ දිගේ එනවා පේනවා ඈත. රජ්ජුරුවන්ට පේනවා අඹ ගහ පුරාම වඳුරු රංචුවක්. දහස් ගානක වඳුරු. රජ්ජුරුවන්ට කියවෙනවා අද නම් අඹ රසයි වඳුරු මසුයි දෙකම කන්න පුළුවන් කියලා. බෝධිසත්ව වඳුරට මේක ඇහෙනවා. වහාම අනතුරු සංඥාව නිකුත් කරනවා කෑ ගහලා දැන් අර දහස් ගානක් වඳුරු එතර කරන්න ඕනේ. ආපු විදිහට අත්ෙන් අත්තට පැන යන්න වෙලාව නේ අනතුරක්. බෝධිසත්ව වඳුර මොකද කරන්නේ? වැලක් කපාගෙන ඉනවටේ බැඳ ගන්නවා. ඉනවටේ බැඳගෙන අනිත් කොන ගැට ගන්නවා අඹ ගහේ. ගැට ගහලා ගඟ හරහා පනිනවා පැනලා එහා පැත්තේ ගහේ වැල ගැට ගහලා පාලමක් හදන්න යන්නේ. හැබැයි මොකද වෙන්නේ? වැලේ දිගමදි වෙනවා. ඉනහරහා බැඳට පස්සේ ගැට ගැහුවට ගැට ගහන්න බෑ දිගමදි. බෝධිසත්ව වඳුර කියනවා කමක් නැහැ. මම වැල ඉනේ තියාගන්නම්. තියාගෙන මම අත් දෙකෙන් එහා පැත්තේ ගහ අල්ල ගන්නම්. උඹලා වැල දිගේ ඇවිල්ලා ඊටු ටික මගේ ඇඟට කකුල තියලා පැනලා එතර වෙයන් කියලා. 79000ක වඳුරු රංචුව තමන්ගේ කරමතින් එතර ගන්නවා. තමන්ගේ කරමතින් එතර ගන්නවා. එන හැම වඳුරම බෝධිසත්වයින්ට වැඳලා කරට අඩිය තියලා එතර වෙලා යනවා. අන්තිමට වැලදිගේ එනවා 79000 වෙනි අන්තිම වඳුරා. බිම බලාගෙන හොර බැල්මකින් මොන වඳුරා දෙන්නේ? දේවදත්ත වඳුරා. දේවදත්ත වඳුරා ඒ වෙලාවේ හිතනවලු වැල උඩ ඉන්නේ මායි බෝධිසත්වය විතරයි. මේ වෙලාවේ බෝධිසත්ව වඳුරව මැරුවොත් මම තමයි අර කණ්ඩායමේ නායකයා. අනේ මේ දේවදත්ත වඳුරා බෝධිසත්ව වඳුරගේ පපුවට පයින් ගහන ඇදගෙන වැටෙන. 79000ක් වඳුරන්ව තමන්ගේ කරමතින් එතර කරපු බෝධිසත්ව වඳුරා අඹ ගහ මුල ඇදගෙන වැටෙනවා. ඒ වෙනකොට මේක බලාගෙන හිටපු රජුරෝ බෝධිසත්ව වඳුරව අතට අරගෙන පණ අදින බෝධිසත්ව වඳුරට කියනවා මමත් රජෙක් තමයි. ඒත් මං ඔබ වගේ රජෙක් දැකලා නැහැ. ඔබ වගේ රජෙක් මං දැකලා නැහැ. ඔබ බෝධිසත්ව නායකයෙක්. මං ඔබට මැරෙන්න දෙන්නේ නැහැ කියලා වතුර පොවනවා. හැබැයි රජුරන්ගේ අත උඩම බෝධිසත්ව වඳුරගේ පණ යනවා. රජුර බෝධිසත්ව වඳුරගේ දේහය අරගෙන සෑයක් හදලා දැව්වා. මේ චිතකයක දැව්වා කියලා කියනවා. දැන් එතකොට බලන්න පින්වතුනි ජාතක පොතේ වෙන කිසිම තැනක මම දැකලා නැහැ
නායකෙක් සම්බන්ධයෙන් මෙහෙම පරමාදර්ශයක් දෙන තැනක්. මේක ඇත්තටම මොනවාද නැද්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි නායකයෙක් කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද මොන වගේ කැපකිරීමක්ද කියලා පෙන්වන හොඳම උදාහරණය මහා කපි ජාතකය. බෝධිසත්ව මිනිස්සෙක් වෙන එක කොච්චර සුන්දර වැඩක්ද. මේ අපි හැම දිනාටම කරන්න පුළුවන් වැඩක්. තරුණ දූල පුතාලා හොඳට මතක තියාගන්න. ආදරය කියලා කියන්නේ බෝසත්කමක්. ආදරය කියලා කියන්නේ මස් වලින් කරන ගනුදෙනුවක් නෙමෙයි. ආදරය කියලා කියන්නේ ඇඟවල් වලින් කරන ගනුදෙනුවක් නෙමෙයි. ආදරය කියලා කියන්නේ බෝසත්කමක්. යසෝදරා සිද්ධාර්ථ ජාතක පොතේ සිදුවීම් ටික අරගෙන බලන්න. සඳකිඳුරු ජාතකයේ අරගෙන බලන්න තමන්ගේ ස්වාමියා වෙනුවෙන් මුළු ජීවිතය පරිත්‍යාග කරපු යසෝදරාව කරපු කැපකිරීම. මහා පදුම ජාතකයේ බෝධිසත්වයෝ කියනවා යසෝදරාවට පෙම්බැඳලා යසෝදරාව කරමතින් තියාගෙන යද්දී මහා කාන්තාරයක් තරණය කරද්දී යසෝදරාවට පිපාසාවක් එනවා. මහා චුල්ලපදුම කුමාරිකාවට පිපාසාවක් එනවා. පිපාසාව සංසිඳවන්න වතුර ටිකක් හොයාගන්න බැරුව උරේ පළල ලේපවල ජීවත් කරවන්නේ. බෝධිසත්ව ආදරය කියන්නේ ඒක. බෝධිසත්ව ආදරය ගැන කියද්දී පුංචි කතාවක් කියන්න තියෙනවා. මේ සිදුවීම එන්නේ 1970 ගණන් වල ලංකාවේ තිරගත වෙලා තියෙනවා සිනමා පටයක් හුලවාලි කියලා. දහරා කියලා වැදි නායකයෙක්, වැදි නෙමෙයි රොඩි කුලේ නායකයෙක් ඉන්නවා. එයා බොහොම ශක්ති සම්පන්න මිනිහෙක්. එයා ආදරය කරන්නේ රොඩි රැහේ හිටපු ලස්සනම කාන්තාවට. එයාගේ නම සුභා. සුභා හරි ලස්සනයි. මේ දෙන්න විවාහ වෙනවා. විවාහ වෙනවා කියන්නේ දහරාගේ පැලට සුභාව කැන්දන් එනවා. කාලයක් යද්දි මේ ගමට මේ රොඩි ගමට එනවා උසස් කුලේ රෙදි වෙලෙන්දෙක් උඩරට ඉඳලා රෙදි වෙලඳාමි බිබිලයැත්තෝ. ටික දවසක් යද්දී බිබිලයැත්තෝයි සුභයි අතරේ අනියම් සම්බන්ධතාවයක් ඇති වෙනවා. අනියම් ප්‍රේමයක් ඇති වෙනවා. මේක දහරට ආරංචි වෙනවා. දවසක් දා කැලේදී දහරගේ අතටම සුභාවයි බිබිලයැත්තන්ව යහු වෙනවා. දහර තමන්ගේ කරේ තිබිච්ච කෙටේරියෙන් බිබිලයැත්තන්ට කොටනවා. බිබිලයැත්තන්ගේ නළල පැලෙනවා. හැබැයි මැරෙන්නේ නෑ. දහර කවදාවත්ම හිතපු නැති දෙයක් සිද්ධ වෙනවා. තමන් ජීවිතේ වැඩියෙන්ම ආදරය කරපු ප්‍රාණ සම බිරිඳ, ප්‍රාණ සම ආදරය කරපු ගැහැණිය සුභා බිබිලයැත්තන්ව වැළඳගෙන අඬනවා. මට බිබිලයැත්ත ඕනේ කියලා. දහරගේ පපුව දැවෙන්න පටන් ගන්නවා. දහරගේ හිත කොච්චර කම්පණය වෙන්නේ නැද්ද? සහ කම්පණය වෙනවා. දහරා හරි පුදුම වැඩක් කරනවා. බිබිලයැත්ත ළඟට ගිහිල්ලා දහරා බිබිලයැත්තන් කරෙන් අල්ලලා නැගිට්ටවලා සුභාට කියනවා උඹ අඬන්න එපා. මම ඔබට බිබිලයැත්තන් සනීප කරලා දෙන්නම් කියලා. හරි. දහරා සුභා මේ බිබිලයැත්තන්ව තමන්ගේ අතින් වත්තම් කරගෙන පැලට එක්කන් ඇවිල්ලා බිබිලයැත්තන්ගේ තුවාලෙට බෙහෙත් බඳිනවා. තමන්ගේ කෙටේරි පහරෙන් වෙච්ච තුවාලෙට බෙහෙත් බඳිනවා. දවස් ගාණක් බෙහෙත් කළා බිබිලයැත්තෝ ටිකක් සනීපුණාට පස්සේ දවසක් දා උදෑම දහරටයි බිබිලයැත්තන්ටයි එන්න කියලා කියනවා. බිබිලයැත්තෝ මේ මං ජීවිතේ වැඩියෙන් ආදරය කරපු ගැහැණිය. මම මේව හොඳට බලාගත්තා. අද ඉඳලා මම මේව උඹට බාර දෙනවා. පරිස්සමෙන් බලාගනින් කියලා. බිබිලයැත්තෝට දහර මේ සුභාව දෙනවා. මේ දෙන්න ඈතට නොපෙනී යද්දී දහරට මේ වේදනාව දරා ගන්න බැරුව ඇඬුම් වෙනවා. මේ ශක්තිමත් පුරුෂයා, මේ ප්‍රතාපවත් මිනිසයා සුභාගේ චීත්තපටක් මාලපටක් චීත්‍රෙද්දක් පපුවට තියාගෙන එක ගගහ අඬනවා. ඒ අඬන වෙලාවේ පසුබිමින් කවියක් වැයෙනවා. ඒ කවිය ලියන්නේ ලංකාවේ හිටපු ඉතාම විශිෂ්ට ගේයපද රචකයෙක් බෝධිසත්ව මිනිසෙක් වෙච්ච ධර්මසිරි ගමගේ. ධර්මසිරි ගමගේ ශූරීන් ලියනවා ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි. රැට නිදන තනි පැදුරේ නැති සිහිනකි සකි.
ආලේ බිඳුණු දා කුමටද කඳුළු හෙළනු සකි. ආල වඩන යන තේරුම බෝසත්කම සකි. ආල වඩන යන තේරුම බෝසත්කම සකි. මේ ලෝකේ ආදරය කරනවා කියලා කියන්නේ අල්ලගන්න එක විතරක් නෙමෙයි අත්හරින එකත් ආදරේම තමයි. ආදරය කරනවා කියන්නේ බෝසත්කම. අල්ලගන්නවා වගේම අල්ලගත්ත ඒවා අත්හරින්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒක බෝසත්කම. ඒ නිසා හොඳට මතක තියාගන්න හැම භූමිකාවක් ඇතුළෙම අපිට බෝසත් ගුණ දියුණු කරන්න පුළුවන්. අපේ රට බෝසත්වරු වගේ මිනිස්සු හිටපු රටක්. සේනක බිබිලේ වගේ බෝසත් වෛද්‍යවරු හිටපු රටක් මේ රට. විමල සුරේන්ද්‍ර මහත්තයා වගේ බෝසත් ඉංජිනේරුවෝ හිටපු රටක් මේ රට. බෝසත් ගුරුවරු හිටපු රටක් මේ රට. ඒ නිසා මේ බෝසත්වරු වගේ මිනිස්සු හිටපු මේ රට නැවත වතාවක් හොඳට බෝසත් ගුණ දියුණු කරපු මිනිස්සු පිරිසක් බිහි වෙනවා දකින්න අපි ආසයි. මම බණ ඉවර කරන්න කලින් අන්තිම වචනේ. දැන් මන් නිවන් දකින්න එක ගැනත් කියන්නේ බෑ. එහෙම නොකිය බණ වෙන්නේ නෑනේ. බෝසත් ගුණ දියුණු කරපු කෙනෙකුයි බෝසත් ගුණ දියුණු කරපු නැති ටිකක් නපුරුකම් කර කර ආත්මාර්ථකාමීකම් කර කර වැරදි වැඩ කර කර හිටපු කෙනෙකුයි වයසට යනවා. දෙන්නම් වයසට යනවා. ගිහිල්ලා දෙන්නත් එක්ක කතා වෙලා යනවා භාවනා කරන්න. වයසට ගියා උපාසකම්මල යනවනේ කතා වෙලා භාවනා කරන්න යනවා. අපි යන් කියලා යනවා. දැන් ගියාට පස්සේ එක පැත්තකින් ඉන්නවා බෝසත් ගුණ දියුණු කරපු කෙනා. පොඩ්ඩක්වත් භාවනා කරලා නැහැ හැබැයි පළවෙනි වතාව. අනිත් පැත්තේ ඉන්නවා බෝසත් ගුණ දියුණු කරපු නැති කෙනා. නපුරුකම් කර කර ටිකක් මේ ආත්මාර්ථකාමීකම් කර කර කේලංකියක හිටපු කෙනා. දැන් දෙන්නම වැඩි පටන් ගන්නවා. මට කියන්නේ කාගේ භාවනාව සාර්ථක වෙයිද? කාගේ භාවනාව සමාධියකට ඉක්මන් වෙයිද? මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම බෝසත් ගුණ දියුණු කරපු කෙනාගේ. කොහොමද ඒක වෙන්නේ? පින්වතුනි මතක තියාගන්න ගුණ දියුණු කරනවා කියලා කියන්නේ අපේ හිත රළු වෙනවද මෘදු වෙනවද? හොඳට මෘදු වෙනවා. හිතේ තියෙන කෙලෙස් වැඩි වැඩියෙන් බලවත් වෙනවද අඩු වෙනවද? බෝසත් ගුණ දියුණු කරපු මිනිස්සයාට ගිහිල්ලා පරයන්කේ වාඩි වෙලා S2 පියාගන්න විතරයි තියෙන චිත්ත සමාධිය උපදිනවා. මම මේ වචනෙට අප වෙනවා. හොඳට බෝධිසත්ත්ව ගුණ දියුණු කරලා භාවනා කරන්න ගිහිල්ලා පිරිසුදු සීලයක් එක්ක ආසනේ වාඩි වෙලා S2 පියාගන්න විතරයි තියෙන්නේ. හොඳට චිත්ත සමාධිය උපදිනවා. හොඳට හිත වැඩෙනවා. ඒ නිසා කවදා හරි දවසක ඔබ භාවනා කරලා නිවන් දකින්න හිතනවා නම් අද පටන් ගන්න ඕන දේ තමයි බෝසත් ගුණ දියුණු කරන එක. ඒක කරන්න කැලයට යනකම් ඉන්න එපා. ඒක කරන්න වනගත වෙනකම් ඉන්න එපා. කවදා හරි භාවනා කරලා නිවන් දකින්න හිතනවා නම් අද මහපාරේ ඉඳලා බෝසත් ගුණ දියුණු කරන්න පටන් ගන්න. එතකොට කවදා හරි දවසක ඇත්තටම භාවනා කරලා නිවන් දකින්න පුළුවන් වෙනවා. හැම දිනාටම බෝසත් ගුණ දියුණු කරන සුන්දර මිනිසෙක් බෝධිසත්ත්ව මිනිසෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු